වන් අද ඔබ අප සියලු දෙනා මෙතන එකතු වෙලා ඉන්නේ මේ දවස්වල මේ දිනවල රැව් පිළිරැව් දෙන යම්සි කාරණාවක් හේතු කොටගෙන කවි පොතක් කියලා කවියක් නිසා ඉරපත් විදින අපේ ලංකාවේ නැගෙනහිර පළාතේ සහෝදරයෙක් සම්බන්ධව කතා කිරීම. ඉතින් මෙවැනි වැඩසටහනක් මෙවැනි සාකච්ඡාවක් සංවිධානය කරපු නාපෝලියේ එක්සත් විදේශීය සංගමේ සියලු දෙනාට ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේ සම්බන්ධව කරුණු දැක්වීම සඳහා අද මේ ස්ථානට පැමිණ සිටිනවා ඉතාලියේ ජනප්‍රිය දේශපාලන පක්ෂයක් වන පොතේරේ අල් පොපුලර් දේශපාලන පක්ෂයේ නියෝජිත මහත්මයෙක්, ඒ වගේම ඉතාලියේ විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක්, එමෙන්ම බංග්ලාදේශ රට නියෝජනය කරමින් අපේ සහෝදර මහත්මයෙක්, ඒ වගේම ශ්‍රී ලංකාවේ මෙන්ම ඉතාලියේද කලා කටයුතු සම්බන්ධ වන අපේ වාස් මහත්මයා, එමෙන්ම තවත් කතිකයන් කීප දෙනෙක්, වෘත්තීය සමිති නියෝජනය කරමින් සමාජික මහත්තුරුන් විශාල පිරිසක් මේ ආදිට සම්බන්ධ වෙනවා. ඉතින් මෙම කවි පොතක් කියලා කවියක් නිසා හිරපත් විඳින්න දන්වන් ලබන්නේ සහෝදරයව නිදහස් කරන්න කියන එක තමයි මේ හැම දිනෙකම මොන් පිට වෙන්නේ. ඉදිරියේදී දේශනවලදී ඔබට මේ සම්බන්ධව කරුණු කාරණා දැනගන්න පුළුවන් වෙයි. ඉතින් අත් වශයෙන්ම මෙවැනි දෙයකට සහාය දැක්වීම සඳහා මේව නාපෝලියේ එක්සත් විදේශිකයන්ගේ සංගමේ සහෝදරවරුන් මේ කරපු උත්සාහය ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ සියලු දෙනාට මේ ඉදිරි කටයුතු කරගෙන යාමට සහායක දෙන්න. මට මතක් වෙනවා හොඳ මේ කතාවක් අර ප්‍රබල රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියෙනවා රජින රජ කරයි පාලනය නොකරයි රජිනට විරුද්ධ වරද කළ නොහැකි කියලා. එහෙමනම් අපේ රටෙත් පොදු දෙයක් විය යුත්තේ කාට උනත් දඬුවමක් තියෙනවා නම් දඬුවම, වරදක් කළා නම් දඬුවම තියෙන්න ඕනේ. නිවැරදි දුක් විඳිනවා නම් ඒක විශාල සාධාරණයක්. ඉතින් මේ සියලු දෙනාට ඉදිරි කටයුතු කරගෙන යාමට මේ ආරාධනා කරමින් නැවතත් මෙවැනි දෙයක් සංවිධානය කරපු එක්සත් විදේශීය සංගමයේ සියලු දෙනාට ස්තුති ප්‍රකාශ කරමින් ඔබ සමට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමි. මම ඉදිරි කටයුතු කරගෙන සඳහා වාස් මහත්මයාට ආරාධනා කරනවා. ස්තුති අවස්ථාවක් ලැබීම පිළිබඳව අම්මා ජසීම් කියන කවියා පිළිබඳව සංවාදයකට ආරාධනා කිරීම ගැන ප්‍රථමයෙන් කියුවේ මම ශ්‍රී ලාංකිකයෙක්, ශ්‍රී ලාංකික පුරවැසියෙක් හැටියට කිසිම දේශපාලන පක්ෂයක සමාජිකයෙක් නොවේ මම. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන එක ගරු කරන පුද්ගලයෙක් හැටියට මට අයිතියක් තියෙනවා මගේ මතය ප්‍රකාශ කරන්නට. ඒ වගේම මම පුරවැසියෙක්, වහලෙක් නොවන බවත් මතක් කරන්න ඕන. කිසිම දවසක අන්නක් ජසීම් කියන කවියා මට හමු වෙලා නැහැ. ඒත් මේ සංවාදයට ආරාධනා කරපුවාම සංවාදයට සහභාගී වීම කියලා කියන්නේ මේ පවතින මොහොතේ ක්‍රමය තුල මටම වනවාගත්ත ස්වයං මරණ වරෙන්තුවක් විදිහට තමයි මම මේක විශ්වාස කරන්නේ. මේ කෙසේ නමුත් මේ පවතින ජනාධීර්ණ දේශපාලනය තුළ සත්‍ය වෙනුවෙන් මරණය පෙනිපිනි හෝ සිවිල් පුරවැසියන් හැටියට අපිට අවදි වෙන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම මේ
අන්න ජසින් කියන කවියා ගැන කතා කරන්න මෙතනට ආවේ. මම කවදාවත් අන්නත් ජසින්ගේ කවි පොත කියවලවත් නැහැ. පෞද්ගලිකව ඔහුව මම අඳුරන්නේත් නැහැ. ආම වශයෙන් ඔහු මගේ මූණ පොතේ මිත්‍රයෙක්වත් නෙමෙයි. එහෙමනම් කුමකටද මං මේ අත්අඩංගුවේ ඉන්න අන්නත් ගැන කතා කරන්න ඕනේ? ඒක මට ඇති අයිතියක්. ඔහුගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීමේ අයිතියක් මට තිබෙනවා. ඒත් ඔයගොල්ලෝ ප්‍රශ්න කරනවා ඇයි එහෙම කරන්නේ කියලා. සමා වෙන්නේ නීතිය කාටත් පොදු විය යුතුයි. ඒක මානව වර්ගයේ පැවැත්ම වෙනුවෙන් තමයි නීතිය තිබිය යුත්තේ. නීතිය තිබිය යුත්තේ මානවයාව මර්ධනය කිරීමට නෙමෙයි. ඒ නිසා ඒ වෙනුවෙන් මා පෙනී සිටිනවායි විශ්වාස කරනවා. ඒ වගේ ඔබේ මතයටත් මම ගරු කරනවා. මම කරුණාකරලා ඉල්ලන්නේ ශ්‍රී ලාංකීය ගෝලීය ජනතාවගෙන් තමගේ මව්භූමියේ ඉන්න හැම කලාකාරයෙක් වෙනම පෙනී සිටින්න. තමාගේ සහෝදර ජනතාවගේ හැටියට ඔහුම පිළිගන්න. ගෝත්‍රික, ජාති, ආගම් කුල අනුව මිනිසත් බව වෙන් කරන්නට එපා. ඒ අගෞරවනීය බෙදීම ඇතුලේ අපි පරාජයටපත් වෙන පුද්ගලයන් බවට පත් වෙනවා. මම ඔබට මෙහෙම යෝජනා කරනවා. අනේකාගේ ප්‍රශ්නය අනුව ඔබගේ ප්‍රශ්නයයි, ඔබේ ප්‍රශ්නය අනුව අනේකාගේ ප්‍රශ්නයයි. එහෙම කල්පනා කරන්න කියලා මම ඔබට යෝජනා කරනවා. මට මතක් වෙනවා සලමන් රූස්ටි සැටනිස් වර්සස් කියන කාව්‍යය එහෙම නැත්නම් සිංහලෙන් කියන සාතන්ගේ කවි ලියනකොට ඒ ඔබගේ රස විඥානය තුල රස මනස තුල කතරම් බලපෑම් කළාද? ඒ වගේම මට මතක් වෙනවා තස්ලිමා නස්රින්. එයා බංග්ලාදේශයේ ඉන්න ස්ත්‍රී ආත්මය ඇතුලේ තිබිච්ච ආගම ඇතුලේ ඔවුන්ගේ සිද්ධ වෙන අඩන්තියටම පිළිබඳව ලැජ්ජා කියන කෘතිය ලියද්දී එම කෘතියින් ඇතුලේ තිබුණේ ඒ ආත්ම භාෂණය සහ ඔවුන්ගේ භාෂණ නිදහස අවසානයේදී ඔවුන්ට මරණ වරෙන්තුවක් තමයි අරන් ආවේ. ඒ වගේ වෙලාවක අපි කවුරුවත් ඔවුන් අත්හැරියේ නැහැ. ඔවුන්ගේ ජාතිය, ආගම, කුලය, කොයි රටේද කියලා බැලුවේ නැහැ. මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන් එකතු වෙලා තම මේ පුද්ගලික කාරණාවක් නොව මේ අපේ කාරණාව බවට පෙරලගෙන ඔවුන්ට ඔවුන්ගේ මරණ වරෙන්තුවෙන් ඔවුන්ව නිදහස් කරගන්න මිනිස්සුන් අරගලලා. ඒ වගේම ඔවුන් අදටත් අපි වෙනුවෙන් කුඩි ලියමින් ඉන්නවා. අපි වෙනුවෙන් සාහිත්‍යකරුවාගේ වගකීම වෙන්නේ කාව්‍යයේ දරන අදහසට ප්‍රතිවිරුද්ධ අදහසක් දැක්වීමේ අයිතියයි. තව කෙනෙක් දකින්නට වෙදී වෙනස් විදියකට ඒ දේ ප්‍රකාශ කිරීමයි. ඒ කවියෙකුට තමාගේ අදහස කාව්‍යයෙන් ප්‍රකාශ කරන්න බැරි නම් භාෂණීය නිදහස කොහෙද තියෙන්නේ මේකේ? අපේ රට ඇතුලේ භාෂණ නිදහස කොහෙද තියෙන්නේ? ඒක අනුකූල ව්‍යවස්ථාවක් අපිට දීලා තියෙනවා. ඒ දේ අද අපිට අහිමි වෙලා. මම මේ පාලකයන්ට කියන්න සතුටුයි අන්නත් ජසීම වහම නිදහස් කරන්න. අනාගතයේ දිනයකදී අන්තවාදී හා ජාතිවාදී ලේබලය අලවා බලය ලබා ගැනීම අරමුණෙන් මේ කරන ක්‍රියාව අපි වහ පරාජය කළ යුතුයි. අන්නත් ජසීම වහ නිදහස් කරන්න නීතිය ඇත්තේ සත්‍යයට මත පිටින්ද අසත්‍යයට යටින්ද? අන්නත් ජසීම වහම නිදහස් කළ යුතුමයි. තවත් කාරණාවක් මට යෝජනා කරා අය ඒ නිසා ඉංග්‍රීසි භාෂාවෙන් යම් අදහසක් ප්‍රකාශ කරන්නයි කියලා. I have to take one of the part to give my statement in English. I would like to say like this. I am a citizen of Sri Lanka, but I am not a member of any active political party in Sri Lanka. I here to express my point directly and democratically. I am neither subordinary nor a slave to be invited and partake in decision about right like Anna Yazim, who I have near meter already dead quarantine this privilege system. Nevertheless, I do realize that high time to stand up for the truth even in the sight of the desperation this corrupted political system. I have never read Anna's poet book.
I do not know Arnab Jassim personally. At least he is not a friend of mine on any social media platform. So I should speak behalf of this person. Now I know that you may question me, asking, what right do I have to stand up on behalf of him? I am extremely sorry this offends you. I believe that the law should be there to enhance the well-being of the human race, but not for its suggestions. I honestly request all the global Sri Lankan citizens to accept and acknowledge every citizen of our motherland as our own brothers and sisters, and to shed aside all our divisions beside of the caste, creeds and religious, and to stop disrespecting human by the agreeing by the such division. I appeal you, so see somebody else's problem as your problem, and to see your problem as a problem of someone else. How far has the Satanist verses by Salman Rushdie impact your literacy test? To what extent did the female soul in religious setback was revealed through Tasma Rasmi's book Lajja? All these writers receive retributions to these publications were death warrants. When understanding of this death warrants being not mere person speaks, the entire world steps forward to protect these writers. Living the contemporary world, we know better about this than anyone else. I see this as very responsibility for a writer. Someone else may have a different opinion on this. I respect it as well. Release Arnab Jassim immediately. The intention of gaining power by the passing the extremist and the racism label should now be defeated. Release Arnab Jassim immediately. Is the law above the truth or below the lies? Release Arnab Jassim immediately. எல்லாருக்கும் வணக்கம். தமிழ்லையும் ஒரு 2 வார்த்தை சொல்லிட்டாங்க. பிரச்சனை என்னன்னு சொன்னா, இலங்கைக்குள்ள நடந்திருக்க அரசியல் போராட்டத்துக்குள்ள என்ன நடக்கிறதுன்னு சொன்னா, நம்ம ஒரு கவிதையின் ஒரு காரணம் இல்லாமல் அவங்க கைது செஞ்சிருக்காங்க. அது ஜனநாயகத்துக்குள்ள நடக்க முடியாத ஒரு விஷயம். ஒரு வருஷத்துக்கு மீண்டும் காலம் அண்ணா கைது செஞ்சு இருக்காங்க. எந்த நேரமும் டிடென்ஷன் ஆர்டர் அடிச்சது போலீஸில். சட்டம் எங்கே இருக்குன்னு கேட்க வருது. ஒரு கவிதை தான் நினைக்கிற என்னவோ இருக்குமோ அது வேற மாதிரி பார்த்து அது அவங்களுக்கு எழுதுகிற உரிமை இருக்குது. அந்த உரிமைக்கு சட்டம் எப்படி நம்ம நாட்டுக்குள்ளே ஜனநாயக நாட்டுக்குள்ளே நடக்குது. ஆனால் தயவு செஞ்சு கேட்டு இருக்கிறேன், அண்ணாப்பை கைது செய்து இருக்கிறது, அண்ணாப்பை ரிலீஸ் பண்ணணும். எல்லாருக்கும் ரொம்ப நன்றி. தேங்க்யூ மச் வெரி மச் எவ்ரிவன். வெரி மச் டு திஸ் எவ்ரிவன். So hello everyone, I'm Maurizio. I'm part of this group hosting this event for the immediately release of the poet Arnab Jassim. We are very happy that we can host this event because we think it's very important to talk about these topics
without the Sri Lankan community here in Naples, we would not know about this arrest, about the story of the young poet just expressing his own words and his own feelings through poems. And we think that also Italy or Europe is involved in this question, because this arrest is a consequence of what became known as the War on Terror, due to the Twin Tower attacks and then to the war in Afghanistan and the invasion of Iraq. And this was not only a topic of the United States that was directly attacked in New York, but it is with the involvement of all countries, member of the NATO, and so also from Italy. And it's clear, if you attack on a military basis a country that the people asking for, inside of this country, asking of social justice, of democratic freedoms and so on, it's clear that this turns on reactionary movements. And we think that what the United States and the European Union calls war on terror is so a self-produced terror that comes from like a radicalization of some sectors of the society that reacts on an imperialist attack, on an imperialist war on these countries. So it is clear that Italy has also like a responsibility what is going on around the world, above all there where they also participated in military attacks. And it's clear that a country like Sri Lanka plays an important role for its geopolitical situation, its geopolitical position, and also for the imperial interests of Western countries. So this is one reason, and the second reason why we are also here participating is that we are convinced that what the Sri Lankan people in Italy are doing, and in particular now here in Naples, shows that it is important to defend democratic rights. It's important to defend the freedom of speech of every citizen, because without this freedom, without this democracy, it's impossible to reach social justice. So in this case, the Sri Lankan people are showing us they are an example for our, also for our communities, for Italians, for other foreigner communities in Italy, to fight and to ask for social rights and democratic rights, and above all the freedom of speech. So this is really the second reason why we are really happy to be here today, and we sustain the demands that also the Sri Lankan community here in Italy and in Naples are formulating. That means the immediately release of the young poet Jazim in Sri Lanka. Thank you very much. සුබසන්දාවක් මිනිස්සුන්ට තුති මුලින්ම මට මේකට ආරාධනා කිරීම පිළිබඳව මම සතුටු වෙනවා. ඒතර ස්තුතිවන්ත වෙනවා. මේක මේ අවස්ථාවේදී කළ යුතු දෙයක් කියලා මට දැනුනේ මේ පිළිබඳව පහුගිය දවස්වල කරපු අධ්‍යයනය. කොහොමද මට හිතුනේ මෙන්න මෙහෙම කතාවක්. දැන් මේක අපි දැන් කිව්ව මෙතන මට ඉස්සෙල්ලා කතා කරපු සියලු දෙනා කතා කරා සිදුවීම් පිළිබඳව. මේක ශ්‍රී ලංකා සමාජයේ මෙතෙක් කාලයකට මේ සිදුවීම අරුමයක් නෙමෙයි. සියලුම පැවතුණු සියලු ආණ්ඩු මේ මර්ධන ක්‍රමවේදය ජනමාධ්‍යවේදීන්ට, ලේඛකයන්ට, ගායකයන්ට මේ ක්‍රමවේදය පවත්වාගෙන ගියා. මේක අරුමයක් නෙමෙයි. මේක සාමාන්‍ය සිදුවීමක්. රාජපක්ෂ පාලනයේ ක්‍රමයේ තුල නැති වුණු ජනමාධ්‍යවේදීන් හිටියා, ලේඛකයන් හිටියා, අතුරුදහන් වුණු පිරිස හිටියා. මේක අලුත් දෙයක් නෙමෙයි. නමුත් මේක අලුත් දෙයක් බවට පත් වෙන්නට පත්වීමක් නෙමෙයි. මේක අපි මීට ඉස්සෙල්ලත් මේකට නැගී සිටියා. නමුත් මේ අවස්ථාවේදී මේක අපි ආයුධයක් කරගන්නවා. මේ අවස්ථාවේ මේක අපි අවස්ථාවක් කරගන්නවා. ජාත්‍යන්තරව නැගී සිටීමෙන් මෙවන් වූ සිදුවීම් නැවත සිදු නොවන තැනට ශ්‍රී ලංකා ආණ්ඩුව තල්ලු කරලා එතන එහාට බිහිවන ආණ්ඩුවට පවා ඒ දැනීම, ඒ හැඟීම ලබා දෙන්න අපි උත්සාහ කරන උත්සාහයේ එක්තරා අවස්ථාවක්. කොහොම නමුත් මට මෙහෙම දෙයක් මම මේ පහුගිය දවස්වල ඔහු ගැන අධ්‍යයනය කරනකොට ජස්මින් මොහමඩ් ජස්පින්, අනාෆ් මොහමඩ් ජස්පින් ගැන අධ්‍යයනය කරනකොට ඔහු ඉතාමත්ම දුප්පත් පවුලක දරුවා 7 දෙනෙක් ඉන්න පවුලක ඉතා දුප්පත් කෙනෙක්. බොහොම ස්වයං රැකියාව වලින් සහ ඉතාමත් කුඩා තිබ්බ ගොවිපළකින් ජීවත් වෙන පවුලක කෙනෙක්.
ඔහු මේ කවි පොත විතරක් නෙමෙයි තවත් පොත් ලියලා දෙනවා. කවි පොත් දෙකක් ලියලා තියෙනවා. මේ කවි පොත් දෙකෙන් නවරසම් කියන කවි පොත තමයි මේ ප්‍රශ්නෙට අදාළ වෙලා තියෙන්නේ. නවරසම් කියන්නේ පිටු 125ක් තියෙන පොතක්. ඒකේ කවි 45ක් තියෙනවා. එතකොට මේ කවි 45 තුල ඔහු අදහස් කරලා තියෙන්නේ ශ්‍රී ලාංකීය ජන සමාජය තුල මුස්ලිම් ජාතිකයා, දෙමළ ජාතිකයා මේ තා කුඩා ඒකකය මේ ශ්‍රී ලාංකීය සමාජය තුල විඳින්න ලබන පීඩනය ඔවුන්ගේ ජාතිය විදියට ඔවුන් ඉතාසුළු කොට්ටාසයක් විදියට විඳින්න ලබන පීඩනය පිළිබඳව කතා කරලා තියෙනවා. හැබැයි ඔහුගේ කවිවල ප්‍රචණ්ඩත්වය, මිනිමැරීම, සිවිදිය නසා ගැනීම, ඒ වගේම ලිංගික අපචාර සහ ගෝලීය වශයෙන් මුස්ලිම් ජාතිකයන්ට සිදුවන අසාධාරණය එරහිව නැගී සිටීම සඳහා ළමුන් පළඹවන ආකාරයේ කිසිම ක්‍රියාවලියක් ඒ පොයම් වල තිබුණු කවිවල තිබුණේ නැහැ කියන එක බොහෝ අධ්‍යයනයෙන් මට දැනුණා. මම කවි කීපයක් කියවුවා. නම් ඔහු ඉතාමත් සංවේදී නිසා තමන්ගේ පවුල, තමන්ගේ සහෝදර බැඳීම, තමන් දෙවියන් සමග බැඳීම හා සබාස ධර්මය සමග බැඳීම කියන කාරණා පිළිබඳව තමයි ඔහු කතා කරලා තිබුණේ. කොහොම නමුත් දැන් ඔහු අත්අඩංගුවට ගැනීම ඔහු අත්අඩංගුවට ගැනීම ප්‍රධාන හේතුව වෙන්නේ මදුරන් කුලියේ තියෙනවා Save the Pearl කියලා මේක කටාර් චැරිටි සමාගමක් NGO එකක් කටාරෙන් සම්පූර්ණ මුදල් ලැබෙන NGO එකක් මේකේ හිටියා මේකේ අධ්‍යක්ෂ කෙනෙක් විදිහට වැඩ කරපු කෙනෙක් හිටියා හිස්බුල්ලා මේ හිස්බුල්ලාව අත්අඩංගුවට ගන්නවා 2020 අත්අඩංගුවට ගත්තට පස්සේ ඔහුගේ මේ කියන මේ චැරිටි සර්විස් එක සර්ච් කරනකොට CID එකට අහු වෙනවා මේ නවරසම් කියන්නේ රස 9ක් කියන පොතේ පිටපත් 19ක්. ඊට පස්සේ මේ 19 ඔස්සේ තමයි ඔහු අත්අඩංගුවට ගන්නෙ. නමුත් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ මේ නවරසම් කියන පොත අධ්‍යයනය කරන්න පටන් ගන්නේ ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසුව. අත්අඩංගුවට ගන්නේ TT එක මගින් අපි කියනවා ලංකාවේ ත්‍රස්ත මර්ධනයක මගින් අත්අඩංගුවට ගන්නේ ඔහු ත්‍රස්තවාදයේ සඳහා. ඒ කියන්නේ 2019 සිදු වුණු පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔහු සම්බන්ධතාවයක් ඇති කියන සැකයම තමයි ඔහු අත්අඩංගුවට ගන්නෙ. අත්අඩංගුවට ගත්තට ඔහු පිළිබඳව කිසිම සාක්ෂියක් ඉදිරිපත් කරමින් උසාවි ඉදිරිපත් කරන්න හැකියාවක් මෙතෙක් ඔවුන්ට ලැබිලා නැහැ. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ ඔහුව ඉදිරිපත් කරන්න තිබුණු අවස්ථාව මගහැරලා මේක මාර්තු මාසයේ දක්වා උසාවි ඉදිරිපත් කිරීම උන් දීර්ඝ කරනු ලැබුවා. නමුත් ඒ දීර්ඝ කිරීම තුලත් ඔවුන් කිසිම දැනුම් දීමක් සිදු කළා නැහැ. කොහොම නමුත් මේ සිදුවීම තුළ දැන් ඔවුන් අත්අඩංගුවට ගත්තට පස්සේ තමයි මේ පොත පරිවර්තනය කරන්නේ. පොත පරිවර්තනය කරලා පොතේ කිසිම ජාතිවාදී හැඟීමක් නැති බව උන්ට වැටහෙනවා. එවනට පස්සේ ඒවලට උන් කරන්නේ මේක කියන මේ ළමා අපචාර පිළිබඳව. ළමයින්ගේ මනස මේ ළමයි මොකද ඔහු ඇවිල්ලා මදුරන්කුඩියේ තියෙන ස්කෝලේක උගන්වන පෞද්ගලික උගන්වන ගුරුවරයෙක්. ඒතර ඔහු මේ පොත දරුවන්ට දීලා තියෙනවා. මොකද මේ පොතේ පිටපත් 1000ක් මුද්‍රණය කරලා තියෙනවා. දරුවන්ට දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා CID එක මගින් කියනවා මේක ඔහු දරුවන්ට දීලා දරුවන්ව පොළඹවනවා. එහෙමනම් මේ ජාතිවාදී හැඟීම අවශ්‍යනවා ශ්‍රී ලාංකීය සමාජය තුළ නැවත වතාවක්. එවනම් මේක දෙනවා. ඊට පස්සේ මේ පොත රිච්වේ ළමාරෝහලට මගින් මේක පරිවර්තනය කරනවා. මේ පරිවර්තනය කරන්නේ ඇත්තටම ගත්තොත් අත්නෝමතික පරිවර්තනයක්. අපි දන්නවා සාමාන්‍යයෙන් ගත්තොත් මේ පරිවර්තන ක්‍රියාවලිය එහෙම සිදු කරන්න බෑ. භාෂාවට පරිවර්තනය කියන නිසා භාෂාවේ සංස්කෘතික භාවිතය පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් තිබිය යුතුයි. මේක අත්නෝමතික පරිවර්තනයක්. මේ පරිවර්තනය තුළ උන් පරිවර්තනය කරනවා. පරිවර්තනය කිරීම තුළ මේ ළමා අපචාරය, ළමා මනස තුළ ඇති වෙන මේ විනාශකාරී හැඟීම් ඇති වෙනවා කියන එක ඔප්පු කිරීම සඳහා උන් උත්සාහ කරනවා. කොහොම නමුත් අද වෙනතර ඔහුට විරුද්ධව කිසියම් කෙලින් ඔහුට ඇඟිලි දික් කර හැකි සාක්ෂියක් ලංකාව ත්‍රස්ත මර්ධන විරෝධී ඒකකයේ මගින් ඉදිරිපත් කළ නැහැ. එවනම් සිදුලා තියෙන මොකද්ද මේ කාරණාව? මේක ඇවිල්ලා ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම සාමාන්‍ය සිදුවීම් ගත්තොත් අවුරුදු 30ක යුද්ධ තිබුණු කාලේ පවා ශ්‍රී ලංකාවේ අතුරුදහන් වුණු තරුණයන් ඊට ඉස්සෙල්ලා පවා අපි ගත්තොත් එහෙම 71 සිට 72 සිට ලංකාව සිදුවුණු විප්ලවීය ක්‍රමවේදය තුළ අතුරුදහන් වුණු පුරුෂයන්, අතුරුදහන් වුණු තරුණයන් වුන් තරම් ලංකාවේ හිටියා. ඔවුන් පාලන ක්‍රමවේදයට විරුද්ධ වන හැම අවස්ථාවකම ඔවුන් අතුරුදහන් වුණා. ඒ වගේම තමයි ගත්තොත් එහෙම මේ මාධ්‍යවේදීන් අතුරුදහන් වීම, නැත්නම් අපි ගත්තොත් එහෙම ලේඛකයන් අතුරුදහන් වීම, කවියන් අතුරුදහන් වීම සිදු වෙන්නේ ධනවාදී රටවල විතරක් නෙමෙයි. සමාජවාදී රටවල කියුබාව, රෂ්‍යාව පවා රටවල පවා මේ මාධ්‍යවේදීන් අතුරුදහන් වීම සිදු වෙනවා. ඒ කියන්නේ පාලන ක්‍රමවේදයේ විවේචනය කරන ඕනම පුද්ගලයෙක්ව ඒ සමාජ ක්‍රමවේදය තුළ අතුරුදහන් කරන්නට ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාලකයා දෙසරක් හිතන්නේ නැහැ. එහෙමනම් සමස්ත ලෝකයේම මේ
අපි ගත්තොත් එහෙම භාෂාමය නිදහස පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව අපේ රට විතරක් අපේ රටවල් ගත්තොත් මේ නිදහස පිළිබඳව කාරණාව ඉතාමත් දැවැන්ත මාතෘකාවක්. ඒක මේ රටවල ගත්තොත් මේක විවෘත අභ්‍යාසයක් අපිට කරන්න පුළුවන්. සෑහෙන සමාජ විරෝධී කණ්ඩායම් මේ සඳහා පිණිස සිටින නිසා උන්ට කෙලින් වැඩක් තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් අපේ සමාජය තුළ ඔවුන්ගේ හඬවල් නිහඬ කරලා තියෙන නිසා මේ මාධ්‍යවේදීන් අපි ගත්තොත් එimhe සමාජ විරෝධී පුද්ගලයන් මේ සඳහා පාලනය කිරීමේ හැකියාවක් පවතින රජයට පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා අපි උත්සාහ කළ යුතු වෙනවා. අද ගත්තොත් එහෙම අපි ජීවත් වෙන 21 වෙනි සතවර්ෂයේ අපි ගෝලීය වශයෙන් සමස්ත මුළු ලෝකෙම එකට එකතු වෙලා තියෙන ගෝලීය ගම්මානයක් බවට පත් වෙලා තියෙන සමාජයක අපි ජීවත් වෙනකොට අපිට හැකියාවක් තියෙනවා සමස්ත ලෝකයේ සියලු පුද්ගලයන් භුක්ති විඳින නිදහස පූර්ණ නිදහස ඒ නිදහස සෑම අංශයකින් පවතින නිදහස ශ්‍රී ලාංකීය ජනතාවට ලබා දීම සඳහා අපිට අවශ්‍යතාවයක් අපිට උවමනාවක් අපිට තිබිය යුතු වෙනවා. ඒ පෙළ ගැසීම් වල එක්තරා අවස්ථාවක් මේක. මම හිතනවා අනාෆ් ජස්මි කියන්නේ තරුණ අවුරුදු 25ක තරුණයෙක්. ඔහුට අයිතියක් තිබෙනවා ඔහුගේ හැඟීම් ඔහුට කැමති ආකාරයට ප්‍රකාශ කරන්න. එවනම් ඔහු ඒ ප්‍රකාශ කරා ඔහු ප්‍රකාශ කරේ යම්කිසි මේ පවතින ආණ්ඩුවේ තියෙන වරදක් නම් ඒක ඔහුගේ වරදක් නෙමෙයි ඒක ආණ්ඩුවේ වරදක්. ආණ්ඩුවට හැකියාවක් තියෙන පවතින ආණ්ඩුවට හැකියාවක් තියෙන ඔවුන් තරුණ පරම්පරාවේ ශක්තිය තරුණ පරම්පරාවේ දැනුම අවශ්‍යතාවයන් තේරුම් අරගෙන ඉදිරි සමාජයට යහපැවැත්ම සඳහා වුණ යොමු කරන්නට එහෙම නොවන සමාජයක තරුණ අරගල හැමතිස්සෙම පැන නගිනවා. ඒ තරුණ අරගල වල එක්තරා අවස්ථාවක් මේක. අපි දන්නවා අවුරුදු 30ක යුද්ධය නැවතුණාට මේ යුද්ධය නැවතුනේ තුවක්කුවෙන් පමණයි. නමුත් ඒ යුද්ධය අදටත් සමාජය තුළ මේ යුද්ධය පවතිනවා. ඒ යුද්ධය එක්තරා පැතිකඩක් මේක. ඒක කොහොම නමුත් ජස්මින් නිදහස් මාධ්‍යවේදියෙක් කවියෙක් ඔහුගේ ආරක්ෂාව සඳහා අපි පෙනී සිටිනවා. අපි ආණ්ඩුවට කියා සිටිනවා දැන් මේ ඇති අපි ඔහුව නිදහස් කළ යුතුයි. එසේ නොවන්නට ඔබ තවත් ජාත්‍යන්තරව සහ දේශීයව අප්‍රසාදයට ලක් වෙනවා. ඒ අප්‍රසාදයෙන් නිදහස් වෙන්න අපි මේ සියලු මාධ්‍යවේදීන් ජනමාධ්‍යවේදීන් මේ කවියන් මේ ලේඛකයන්ගේ නිදහස ශ්‍රී ලංකා භූමිය තුළ ස්ථාපිත කරන්න කියලා අපි රජයට බල කරමින් මම මේ කතාව මෙතනින් අවසන් කරනවා. Good evening all, and so I have to say something in English too. Anup Kumar invited me and proposed me to say something. What I want to say that actually Anaf just means he was 25 years old, a man and a teacher, social worker, and he's a Muslim exactly. And so we know that we have ethnic problems in Sri Lanka. Like the people like in Sri Lanka, we are culturally not developed. We are thinking about we are developed, but we are not culturally developed. We are not the people who can understand others' feeling very well. That's the problem with that. And the Sri Lankan political is completely corrupted. This is not more than 73 years it's been corrupted. That's why Sri Lankans are migrate here. Even I am here just because of Sri Lankan political systems. But anyhow, those things, Sri Lankan youngers has been raised up their hand in 1971 and in 1989, and even there was the civil war more than 30 years in Sri Lanka. Those are every problems happening in Sri Lanka just because of Sri Lankan politicians were not able to establish young generation's life and their life and their future in Sri Lanka. Therefore, they start to stand against them. So then what happened? This is one of the result of those what happened in Sri Lanka. Anaf Jasmi is a Muslim guy, and he has written the poets about his land, his environment, his religion, and his family. He's a poor man from the 7 members of the family. He's living with the poor, living in a poor life. Even he doesn't have money to get the law in Sri Lanka. Even they have families, doesn't know where he's living until now. It's more than 345 days, as I remember. He has been arrested last year. So what happened? And these Sri Lankan politicians are trying to get his poet as a problems of creating problems of ethnical group in Sri Lanka. Something like we had a problem with the Sri Lankan Sinhalese people and Tamil people in Sri Lanka. Now the politicians are trying to create a problem between Sri Lankan Sinhalese peoples and the Muslim people in Sri Lanka. Those when they have ethnic group problems, so the politician has the ability to establish their power in Sri Lanka more than we never knows what happened in Sri Lanka. So what happened? Now he has been arrested just because of the poems. But anyway, they have been translated those poems to English and Sinhala.
and they have been studied those things, but these poems are there were not any things like in the ethnical problems or with the criticisms of the Sri Lankan political parties or Sri Lankan major Sri Lankans like in the Sinhalese people, and even he is not violated Muslim generation in Sri Lanka. They have been understood those things. Now they are trying to say that those he has been spread these 1,000 copies of his poet. This book among the children who was studying with him, and then Sri Lankan government are saying now he has been giving idea to the Muslims, young Muslim generations to violate their policies against Sri Lankan government. But even they studied those this way, and the doctors and those professors in Sri Lanka, they have said that there's no something like those poems cannot violate young generation mind. So what happened now? Then he has to be punished. Even if he has done something wrong, he has to be punished by Sri Lankan law. But he's not even presenting at the court until now. That's what we are asking. If he has done something wrong, let him to punish by the law. If he didn't do anything, and release him. That's what we are asking from the Sri Lankan government. Let's release Anaf Jasmi. Thank you very much. Buonasera a tutti. Mi ha invitato la comunità delle Sri Lankesi per parlare oggi. Io non lo so precisamente su di Anam Jajin, su di caso. Personalmente, quando sento che lui è giovane, 26 anni, un poeta. Generalmente noi sappiamo che i giovani, i poeti, sempre parlano il diritto di popolo, il diritto di comunità, il diritto di giovani, il diritto di sviluppo del paese. Anche io non lo so che è successo dentro di questa cosa. Ho sentito, anche parlato che da un anno lui è nel carcere. Vogliamo la giustizia su di lui. Non è giustizia della militaria, non è giustizia dell'amministrazione, la giustizia corte del Sri Lankese, sia Supreme Court o sia appello. Vogliamo la giustizia su di lui. Questo io volevo dire. Ciao a tutti, buonasera. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාට. අන්නා ජසීබ් කියන ශ්‍රී ලාංකික තරුණ කවියා සාමාන්‍යයෙන් මේ ලංකාවේ තියෙන ප්‍රධාන ධාරාවේ කවි යන්ගෙන් වෙන් වෙලා මන්නාරමේ ජීවත් වෙච්ච බොහොම දුප්පත් පවුලක කවියෙක් වෙච්ච ඔහු ලංකාවේ රාජ්‍යයේ තියෙන අසමත්කම නිසා මේ වෙද්දී මේ ජාතිවාදී අවුස්සන්න එහෙනම් පහුගිය පාස්කු ප්‍රහාරයේ ප්‍රහාරකින් හොයාගන්න බැරුව ඔවුන්ට දඬුවම් දෙන්න බැරුව අසරණ වෙච්ච මේ ආණ්ඩුව මේ වගේ අහිංසක කවියම්ම අහිංසක මිනිසුන්ම අත්අඩංගුවට අරගෙන ඔහුම්ම යොදාගෙන ඔවුන්ගෙන් සාක්ෂි අරගෙන මේ රාජ්‍යයේ දුර්වලකම් වසා ගන්න කරන උත්සාහයක් තමයි මේක. මේක ඇත්තටම මම ලාංකිකයෙක් වශයෙන් ඇත්තටම ලැජ්ජා වෙනවා. තමුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ තියෙන අයිතිය මේ රාජ්‍යයන් විසින් අහෝසි කරලා නැති කරලා මේ වෙද්දී ඒවා පාගා දාන්න කරන මේ උත්සාහයට එරෙහිව අද වෙද්දී අපේ රටේ ලාංකිකයෝ විදියට කලාකරුවන් විදියට හඬක් අවදි වෙලා තියෙනවා. ඒක ඉදිරියට ගෙන යා යුතුයි. ඇත්තටම මේ මොහොත වෙද්දී මේ තියෙන මර්ධනය කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ මිනිස්සුන්ට තියෙන අයිතිය නැති කිරීමේ මේ මර්ධනයට එරෙහිව
මිනිස්සු ඇත්තටම මේ නැගී හිටිනවා මට ඉස්සරින් අදහස් පළ කරපු සහෝදරින් මේක ඉදිරිපත් කරුවා මං හිතන්නේ අපිට ලොකු වගකීමක් තියෙනවා අපි මේ රටෙන් පිට ඉඳගෙන අපි මේ මං හිතන්නේ අපේ මේ විරෝධතාවය අපේ රටෙන් පිට පවත්වන ප්‍රථම අවස්ථාව ඒකට ඒ සඳහා මට අදහස් දැක්වීම සම්බන්ධයෙන් ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා අපිට මේ මොහොතේදී මේ රාජ්‍යයේ තියෙන අසමත්කම වහන්න මේ තාරුණ්‍යයන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව මේ ගන්න උත්සාහය අපි ඉදිරියට අරන් ගිහිල්ලා මේ රටේ තියෙන මේ ඉතාලියේ තියෙන රාජ්‍යයට බලපෑම් කරන්න පුළුවන් ආයතන වලට ගිහිල්ලා මේක සම්බන්ධයෙන් විරෝධයක් දක්වන තැනට අපි මේ විරෝධය අරන් යා යුතුයි කියලා මා විශ්වාස කරනවා ඒ සඳහා අවශ්‍ය ධෛර්යය හා ශක්තිය මේ සංවිධාන වලට හා මේ එකතු වෙන අපිත් එක්ක එකතු වෙච්ච සියලුම දෙනාට එකතු කරමින් මගේ අදහස් දැක්වීම නවත්වනවා ස්තුතියි No, I don't have much to add to what Maurizio said before, but just to say that the association of terrorism with Muslims, we see the consequences of that all over the world. Many people have been, and you have situations like in the UK where I come from, where even Arabic words are associated with terrorism, and you have people being picked up on the street just because someone else heard them saying something in Arabic. So it's really, it's a worldwide thing. Even in the same way that Palestinian flag has become associated with terrorism. This week in Britain, the police were called because his car. So people see that as a symbol of terrorism, which is essentially a form of repression. And we've had in the UK for a long time a system of monitoring set up by the government, which is supposed to pick up on extremists in primary school. So even at a young age, young Muslim children face this kind of repression. And that's that's in Europe, so it's a worldwide thing. We just want to express our solidarity and to say that there are people everywhere in Italy and in the UK as well who will stand up and fight against Islamophobia. පළමුවෙන්ම මට ආරාධනා කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම මේ ලාංකීය සමාජයක් වශයෙන් උත් ඒ වගේම ලෝක පරිමාණයෙන්ුත් අපි අර්බුදයක ඉන්නවා. ඒ කියන්නේ මේ කොරෝනා අර්බුදයක් තියෙන වෙලාවේ තමයි මේ සාකච්ඡාව ගන්න වෙලා තියෙන්නේ. මම හිතන්නේ මෙතන කතා කරපු සියලු දෙනාම පැහැදිලි කරුවා මේ මොකද්ද මේ කවියට එහෙම නැත්නම් මේ ජසීම් කියන අපේ සහෝදරයාට වෙලා තියෙන්නේ කියලා. දැන් මේ සහෝදරයව අත්අඩංගුවට අරගෙන අද වෙනකොට අවුරුද්දයි මාස අවුරුද්දයි දවස් 14ක් වෙනවා. උහුට එල්ල කළා තියෙන චෝදනා තියෙන්නේ එක්කෝ මේ නවරසන් කියන
කවි පොත ඒ තුල අන්තගාමී අදහස් තියෙනවා. ඊටත් අමතරව මේ යම් අවස්ථාවන් වල මේ අන්තගාමී අදහස් ප්‍රකාශය කෙරුවා පිරිස් එක්කහුව කරගෙන. ඒත් එක්කම මේ වීඩියෝ දර්ශන අන්තගාමී වීඩියෝ දර්ශන මේ හදලා මේ එළියට දැම්ම කියලා. හැබැයි දැන් තාම අධිකරණයේට ඒ සම්බන්ධව සාක්ෂියක් නැහැ. ඒ කියන්නේ පොලිසියත් හොයනවා සාක්ෂි මොනවාද කියලා පොලිසියටත් නැහැ. ඒත් එක්කම ත්‍රස්තවාදී විමර්ශන අංශයටත් ඒ සම්බන්ධව මුකුත්ම හොයාගන්න බැරුව තියලා තියෙනවා. දැන් මෙන්න මේ තත්ත්වය තුල තමයි දැන් එකක් තමයි ඔහු අවුරුදු 27ක ඉතාමත් ලාබාල තරුණේ. ඒත් එක්කම ඔහු අපි අඳුරන්නේ ඔහු මොකද ඔහු මේ ඉතා ලාංකීය සමාජයේ ප්‍රසිද්ධ කවියෙක් වෙච්ච නැති එක හින්දා අපි අඳුරන්නේ. දැන් මේ මාස 6ක් විතර ඔහුව කවුරුවක්වත්ම දන්නේ නැහැ. ලාංකීය භූමිය තුල කවුරුවක්ම දන්නේ නැහැ. දැන් අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ කවින් මේ වගේ ඒ කියන්නේ මේ කලාවට සම්බන්ධ වෙච්ච කොපමණ පිරිසක් මේ සමාජය තුල ඉන්නවද කියන ප්‍රශ්නකුත් තියෙනවා. ඒත් එකම අපිට ගැටලු තියෙනවා. දැන් ඇත්තටම අපේ රටේ මේ 30 අවුරුද්දක යුද්ධයක් තිබ්බා. ඒ 30 අවුරුද්ද යුද්ධෙදී කොපමණ මේ වගේ මේ කලාවට සම්බන්ධ මේ සමාජයට අත්‍යවශ්‍ය මිනිස්සු කොච්චර ඝාතනය වෙලා තියෙනවද? ඒත් එක්කම 88 89 කාලෙදී කොපමණ මේ කලාවට සම්බන්ධ ඒත් එක්කම මේ සමාජයට අත්‍යවශ්‍ය පිරිස් ඝාතනය වෙලා තියෙනවද? ඒ වගේම මේ විශාල පිරිසක් මේ වෙනකොට දැන් අප ගැටලු මතුවෙමින් ඉන්නවා මෙන්න මේ තත්ත්වය තුල. දැන් ආණ්ඩුව දැන් ඇත්තටම මේවා ආණ්ඩු නෙමෙයි. ලාංකීය සමාජයේ තියෙන මේ නිදහසෙන් පස්සේ මේ ලාංකීය සමාජයේ ආණ්ඩු කරලා තියෙන්නේ කල්ලි. ඒ කල්ලි කියන්නේ ඇත්තටම ඒ කල්ලි තුල මැරයෝ මැරකල්ලි අපරාධ කල්ලි ඒත් එක්කම සමාජයෙන් ඇත්තටම මේක කියන්න බැරි නරකම જાතියේ මැරකල්ලි තමයි මේ පාලනය කරලා තියෙන්නේ. දැන් ඔය කල්ලි තමයි දැන් මේ කල්ලි වල පුරුක් තමයි මේ තාම තියෙන්නේ. මේ තාම මේ සමාජයේ ඉදිරියට අරගෙන අරන් යන්න මේ ඉන්නේ ඒ සමාජ කල්ලි. දැන් ඒකෙන් දැන් අපි දන්නවා 83 1983 ලංකාවේ හදවත වගේ තිබ්බ පුස්තකාලයටනේ ගිනි තිබ්බේ. දැන් ඒත් එක්කම තමයි ලංකාවේ තාමත් ප්‍රසිද්ධ ඒ කියන්නේ ප්‍රසිද්ධ කලාකරුවන්ට තමයි ඔය මැර කල්ලි වල සමාජිකයෝ කාණු කටවල් වල දාගෙන ගැහුවේ. එහෙම ඉතිහාසයක් තියෙන රටක්. එහෙම ඉතිහාසයක් තියෙන කල්ලි තමයි ඔය පාලනය කරන්නේ. ඒ කල්ලි වල පුරුක් තමයි මේ තාමත් ඉන්නේ. දැන් ඔය කල්ලි වලට ඔවා මේ ඇත්තටම මේ ජෙසිම් කවිය කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි ඔය කල්ලි වලට. දැන් ඔය කල්ලිනේ මේ දැන් කැමරාවක් හසිරුවට මේ මෑතකදී මොකද කළේ? ඇටකටු කුඩු වෙනකම්ම ගහලා ඉවර වෙලා පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන රිමන්ඩ් කරුවා. එතකොට මේ රටේ කොපමණ ලාංකීය සමාජයේ කොපමණ පිරිසක් වදබන්ධන වලට ලක් වෙලා තියෙනවද? ඝාතනයට ලක් වෙලා තියෙනවද? කතා කරන්න බෑ. දැන් ඔය නිකන් අර අපි මේ බැලුවොත් එහෙම මේ ඉතාලි සමාජයේ දැන් ඔය තිබ්බනේ මේ 1924 වගේ කාලෙදී මේ තිබ්බ අර කළු කමිස හමුදාව කියලා. ඒ කියන්නේ මේ මුසලෝනිගේ තිබ්බ කළු කමිස හමුදාව කියලා ඒ අපි මුසලෝනිට සමාන කරන්න බෑ. ඔය මේ ඇත්තටම මේ රාජපක්ෂලා ඔය ලංකාවේ පාලනය කරපු අය. හාත්පසින්ම වෙනස්. දැන් මේ කළු කමිසකාරයෝ කෙරුවෙතර දැන් ඔය අපි නිතර දෙවිල කතා කරන කෙනෙක් තමයි ග්‍රාමිච් කියන්නේ. දැන් ඔය ග්‍රාමිච්ව අත්අඩංගුවට ගත්තට පස්සේ කියන්නේ මොහුගේ මේ මොලේ අක්‍රිය කරන්න ඕනේ කියලා. මොලේ අක්‍රිය කරන එක තමයි උන්ගේ ප්‍රධානම දේ. දැන් මේ අපිට හිතෙනවා දැන් මේ
ඔය මේ ලංකා පාලනය කරන ඔය කල්ලි දැන් මේ පොඩි පොඩි ඒ වගේ දේවල් අරගෙන මේ ලංකාවේ කලාකරුවන්ගේ සාහිත්‍යවේදීන්ගේ ඒත් එක්කම මේ හරියට මාධ්‍ය කරන පිරිස ඉන්නවනේ කීප දෙනෙක් හරි ඉන්නවනේ දැන් මේ පිරිස්ගේ මේ මොලේ නිකන් මේ අක්‍රිය කරන්න හදනවාද කියන ප්‍රශ්නිකුත් තියෙනවා කොහොම වුණත් අපි අනතුරුම් ගන්නවා ආණ්ඩුවට ඔය මර කල්ලි වලට ඔය මර කල්ලියට අපි අනතුරුම් ගවනවා ඒක කරන්න අපි දෙන්නේ ඒක කරන්න බෑ ඒක කරන්න බැරි අපි ඊට වැඩිය ඒ සමාජයෙන් පිටේ ඉඳගෙන බලවේග හදනවා අපිට පුළුවන් හදන්න අපි ඒක හදනවා අපි ජසීම් කවියව නිදහස් කරනකම් මේ වැඩේ ඉදිරියට ගෙනියනවා අපිට පුළුවන් ඒක කරන්න අපි අද මෙතන මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුවේ ඉතාලියේ පොතේරෙල් පොපුලෝ කියන දේශපාලන පක්ෂයක ඒ වගේම කලාකරුවන් ඒත් එක්කම බංගලාදේශයේ නියෝජනය කරන ඒත් එක්කම විදේශ සංවිධාන නියෝජනය කරන ඒ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න ඒගොල්ලන් අපි ආරාධනා කෙරුවා. තවත් අපිට ආරාධනා ලැබුණා අපිට එන්න පුළුවන්ද කියලා අපිට ඒක කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. අපි ආණ්ඩුවට බල කරනවා ජසීම් කවියව නිදහස් කරන්න. එහෙම නැත්නම් අපි ඒ මරකල්ලි වලට විරුද්ධව දැවැන්ත බලවේගයක් හදනවා. ඉතාලිය තුලත් යුරෝපය තුලත් සියලුම අත්වැල් බැඳගෙන දැවැන්ත වැඩ කටයුත්තක් කරනවා. ඒකින්ද නැවත නැවතත් ආණ්ඩුවට බල කරනවා ජසීම් කවියාව නිදහස් කරන්න. ඒත් එක්කම අත්නෝමතිකව කිසිම වැරැද්දක් නොකර ඒ කියන්නේ සාක්ෂියක්වත් ඔප්පු කරගන්න බැරුව සිරගත කළා ඉන්න සියලුම පිරිස්ව නිදහස් කරන්න. මේක ජසීම්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක අපි හැමෝගෙම ප්‍රශ්නයක්. කලාකරුවන් වශයෙන් අපි හැමෝගෙම ප්‍රශ්නයක්. සාහිත්‍ය වේදින් වශයෙන් අපි හැමෝගෙම ප්‍රශ්නයක්. අපි බල කරමින් සිටනවා ජසීම් කවියව නිදහස් කරන්න. ඒ වගේම මෙතෙන්ට පැමිණි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන ගමන් එක්සත් දේශිකයෝ සංවිධානයේට මේක සංවිධානය කරපු ඒ සංවිධායකවරුන්ට අපි සියලුම දෙනාටම ස්තුතිවන්ත වෙනවා.